COVID-19 Special Report. අයිවන් හිතවතුනි කොරෝනා වසංගත තත්ත්වයට සමග ඇති වී තිබෙන ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්නටත් ඒ පිළිබඳව විසඳුම් දෙන්නටත් ඒ වගේම ඒ පිළිබඳව අවධානය යොමු විය යුතු තැන් වලට අවධානය යොමු කරන්නටත් අදත් අප මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපගේ ආරාධනය පිළි අරගෙන අදත් අපත් සමග එක්කහුව වෙනවා කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහිඳ මහත්මයා ආයුබෝවන්. ඒ වගේම කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහත්මයා ආයුබෝවන්. මම හිතන්නේ අපි මේ වැඩසටහන ආරම්භ කරපු මොහොතේ පටන්ම අපේ Facebook පිටුවේ ඒ වගේම දුරකථනයෙන්ුත් ආපු පළවෙනි ප්‍රශ්න වලට හේතු උනේ ගොඩක් දෙනෙක් කියපු දේ තමයි අපි කොළඹට වෙලා හිර වෙලා ඉන්නවා. එහෙම නැත්නම් తాවකාලික නවාතැන් පොළවල් වල හිර වෙලා ඉන්නවා. අපිට කොහොම හරි අපේ ගමට යන්න දෙන්න කියන එක. දැන් ඊයේ දිනේත් මේ සාකච්ඡාවේදී මට දැක්ක දෙයක් තමයි මේ Facebook පිටුවේ හැමතිස්සෙම හැමෝම ඇහුවේ අපි කවද්ද අපිට ගෙදරට යන්න පුළුවන් වෙන්නේ අපේ ගමට යන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අද සවස් වෙනකොට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියනවා රට තුල මේ දිනවල පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත් වීමට නොහැකිව බස්සාහැර පළාත් තුල විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසීම සඳහා බස්සාහැර පළාත් ආණ්ඩුකාරතුමා විසින් සහන සේවයක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව 0.112 මේ මම එම දුරකථන අංකය නැවතත් කියන්නම් 0.112 අංකය ඔස්සේ බස්සාහැර පළාත් ආණ්ඩුකාරතුමාගේ සහන සේවා මැදිරිය යමතා එවැනි දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති අය සිටිනම් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබාගත හැකි බව මෙම නිවේදනයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ යම් අස්වැසිල්ලක් ඒ පිරිසට ලැබෙයියි අපි විශ්වාස කරනවා. අතරම අපි ඉස්සෙල්ලම දිස්ත්‍රික් ලේකම්තුමා ඉන්නවා කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රදීප් යසරත් මහත්මයා. අපි මුලින්ම දැනගන්න කැමතියි දැන් ඊයේ දිනේත් මම හිතන්නේ විශේෂ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැත්වුණා. මොකක්ද මේ පිරිසට දෙන්න පුළුවන් විසඳුම? යසලත් ඇත්තටම මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි මේ ප්‍රශ්නේදී තාමත්ම සංකීර්ණම ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ වෙනකොට අපි ශ්‍රී ලංකා පොලිසිය සහ අපේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සොයාගත්ත දත්ත අනුව තොරතුරු අනුව මේ වෙනකොට 19000කට ආසන්න පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ තුල පමණක් අවතන් වෙලා ඉන්නවා විවිධ වෘත්තීමය මේ වෘත්තීය සඳහා කොළඹට ආව පිරිස. එතකොට මේ පිරිසට නැවත ගම්බිම් බල සමාන 19000 කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කය නගර සභාව කොළඹ නගර සභාව ප්‍රදේශය තමයි වැඩිපුර ඉන්නේ. නමුත් මේක මුළු කොළඹ දිස්ත්‍රික්කයේම තමයි අපි සාමාන්‍යයෙන් 19000ක් කියලා හිතන්නේ. කොළඹ මෙයින් වැඩි පිරිසක් 150ට වැඩි පිරිසක් ඉන්නේ කොළඹ නගරයේ ආශ්‍රිතව. එතකොට මේ පිරිස විවිධ අංශ කීපයක් නියෝජනය කරනවා. එකක් තමයි ඇඟලුම් අංශය. ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුක්ත පිරිස ඉන්නවා. ඊට පස්සේ විවිධ කර්මාන්ත ශාලාවල නියුක්ත පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ගෘහ සේවිකාවන් වශයෙන් පැමිණි පිරිසක් ඉන්නවා. ඊට අමතරව වෙනත් වෘත්තීන් වශයෙන් අපි තුමු මේසන් වෘත්තියට හරි ඒ වගේ විවිධ වෘත්තීන් වලින් කොළඹ දිස්ත්‍රික්කයට පිටපළාත් වලින් පැමිණි පිට දිස්ත්‍රික් පැමිණි පිරිසක් ඉන්නවා. එතකොට මේ පිරිසට මේ අවස්ථාව සාමාන්‍ය ඔවුන් අවුරුදු සමයේදී තමයි තමන්ගේ ගම්බිම් බලා එහෙම නැත්නම් ඔවුන්ගේ නිවෙස් බලා යන්නේ. නමුත් අද කොළඹ දිස්ත්‍රික්කය විශේෂයෙන්ම අධිවසංගත කලාපයක් තීම තත්ත්ව නිසා තමයි මේ පිරිසට අපිට මේ ඔවුන්ගේ ගම්බිම් බල යන්න නිදහස් කිරීමට අවකාශයක් නැහැ. හැබැයි මේ පිරිස වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහනයක්ම ලබා දෙන්න මේ වෙනකොට විවිධ අංශ කීපයකින් අපි පියවර අරන් තියෙනවා. මට ඕන පුළුවන් පැහැදිලි කරන්න. එකක් තමයි විශේෂයෙන්ම දැන් අර ඇඟලුම් කර්මාන්ත ශාලාවල ඉන්නවා නම් විශාල වශයෙන් ඉන්න පිරිස් විශේෂයෙන් බෝඩින් වෙන්න පුළුවන්. නේවාසිකාගාරවල ඉන්න පුළුවන්. ඔවුන්ට අපි ඔවුන්ගේ හාම්පුතුන් එහෙම නැත්නම් ඔවුන්ගේ ඒ කර්මාන්ත ශාලා අයිතිකරුවන්ව දැනුවත් කරලා තිනවා. මේ පිරිස මේ ඇඳින නීති අවසන් වන තෙක් ඔවුන්ට සාමාන්‍ය මේ ක්‍රියාපිළිවෙලට වැඩ කරන්න පුළුවන් වෙන තාක්කල් ඔවුන්ව රැක බලා ගන්න ඕනේ කියලා. එතනදී යම්කිසි ගැටලුවක් එනවා නම් ඒ පිරිසට අවශ්‍ය ආහාර පාන සපයාලීමේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදී මොනවාරි ලබා දීමට අවශ්‍යතාවයක් තියෙනවනේ ඒ සඳහා අපි ප්‍රාදේශීය ලේකම්වරුන් අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එහෙම නැත්නම් අපේ ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කළා ඒක ලබා දෙන්න අපි සූදානම්. ඊට අමතරව කර්මාන්ත ශාලා වෙන්න පුළුවන් අනිකුත් තැන්වල ඒ වගේ පිරිස් වශයෙන් ඉන්න අයන්ට ඒ පුළුවන් අපිට පුළුවන්. එහෙම නැතුව ඊට පස්සේ ගෘහ සේවිකාවන් වශයෙන් ඉන්න පිරිස් වලට අපි කියලා තියෙන්නේ ඒ නිවෙස් වල ඉන්න ඔවුන්ව රැක බලා ගන්නට පුළුවන්. එතනදිත් යම්කිසි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් තියෙනවා නම් ග්‍රාමීණධාරී හෝ ප්‍රාදේශීය ලේකම් හෝ එහෙම නැත්නම් බස්නාහිර පළාත් සභාව හෝ එහෙම නැත්නම් අපිව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධ කරලා අපි ඒවා මේ විසඳුම් දෙනවා.
ඊට අමතරව මේ සියලුම දේට අමතරව ඉන්නවා ඇත්තටම තනි වශයෙන්ම නෙමෙයි නැත්නම් දෙන්න තුන් දෙනා තනියවම ඉන්න පිරිසකුත් ඉන්නවා. ඇත්තටම ඔවුන් අසරණයි. ඔවුන් බැලක බලා ගැනීම ඇත්තටම මේ සති තුනේම අපි බොහෝ විට ඔවුන් පිළිබඳව ඔවුන් පිළිබඳව තොරතුරු ලැබුණු සැනින් අපි යම් පියවර අරන් තියෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීවරුන් පොලිසිය මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේදී අපේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් අපේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹ ඔවුන් මැදිහත් වෙලා ඔවුන්ට අවශ්‍ය සහන සේවාවල් ලබලා දීලා තිනවා. තවදුරටත් එහෙම එන තොරතුරු අනුව මේ වෙනකොට මේ බස්නාහිර පළාත් සභාවෙත් අතර විශේෂ වැඩසටහනක් යනවා. අපි ක්ෂණිකව මැදිහත් වෙනට අපි ග්‍රාම නිලධාරීවරුන්ට සහ අනිකුත් ශේෂ නිලධාරීන්ට අපි මේ දැනුවත් කරලා තියෙනවා. මේ සඳහා ක්ෂණිකවම දැනුවත් වෙන්න ඕනේ. මෙවැනි පුද්ගලයෙක් ඉන්නවනම් ඔහු වෙනුවෙන් ඒ ලබා දිය යුතු සහනයක් ලබා දිය යුතුයි. දිස්ත්‍රික් ලේකම්තුමනි දැන් ගොඩක් වෙලාවට අපිට මේ කතා කරන පිරිස් ඔවුන්ගේ දුක කියන්නේ තමයි අපිට කතා කරන්නේ. ඒ අයට අපිට දෙන්න පුළුවන් පණිවිඩය ඒ කියන්නේ දැන් තවමත් යම් සහනයක් එහෙම නැත්නම් කන්න බොන්න ටිකක් හොයාගන්න බැරුව අසිරුතාවයට පත් වෙලා ඉන්නෝ නම් දැන් මේ දුරකථන අංකයේ ඔස්සේ යම් සහනයක් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඊට අමතරව හැබැයි දැන් මේ දුරකථන අංකයෙන් සඳහන් වෙන්නේ ඔවුන්ට ඉක්මනින්ම නැවතත් නිවාස වලට යන්න පුළුවන් කියන එකද? නෑ එතන ඒක තීරණය කරන්නේ ඇත්තටම අපේ සාමාන්‍ය තත්ත්වයට පැමිණියන් පස්සේ. නමුත් ඔවුන්ට යම් කිසි ගැටලුවකට මුහුණ දෙනවා නම් අනිවාර්යයෙන්ම ওই දුරකථන අංකයට එහෙම නැත්තම් පුළුවන් අනිවාර්යයෙන්ම පොලිස් ස්ථානයන්ට ළඟට මොකද ඇත්තටම පොලිස් ස්ථාන අපි ශබ්ද විකාශන මගින් මේ ප්‍රචාරය කරලා ඔවුන්ව ලියාපදිංචි කිරීමක් කරා පොලිස් ස්ථානවල. ඒ නිසා එතනට පුළුවන් නැම නැත්තම් බොහොම ආසන්නම නිලධාරියෙක් ඉන්නවා ග්‍රාම නිලධාරියෙක්. ඔහුට පුළුවන්. ඔහු මේ පදිංචි ස්ථිර පදිංචි කඩු නොඋනට අපි උපදෙස් දීලා දෙනවා ග්‍රාම නිලධාරී ආසන්න මොකද ග්‍රාම නිලධාරී මහත්තයා මේ දවස්වල බොහොම ගමේම තමයි ඉන්නේ. එතකොට ග්‍රාම නිලධාරී මහත්මයාට පුළුවන් ඔහුගේ තොරතුරු කියන්න. ඔහු තාමත්ම ඉක්මනින් අපි උපදෙස් දීලා තින්නේ ප්‍රාදේශීය ලේකම් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය සහනයන් සපයනවා. හොඳයි අපි කෘෂි කර්මාන්තයේ ලේකම්තුමා අධ්‍යක්ෂට හැරුණොත් අපොයින් මහත්මයා දැන් පහුගිය දවස්වල රටේ ලොකු උනන්දුවක් ඇති වුණා මේ නැවත වගා කිරීම පිළිබඳව. ඒ කියන්නේ Tamanගේ තියෙන ඉඩකඩ තුල කොහොම හරි මොන හරි දෙයක් වගා කරන්න ඕනේ කියන එක ජනතාවට දැනුණා. හේතු වුණේ මොකද මේ ඇඳිරි නීති ඉවත් කරගමන් ගිහිල්ලා වෙළඳ සැල් අසල පොලිමේ ඉන්නකොට තමයි දැනුනේ ඇයි අපිට දෙයක් කරගන්න බැරි වුණේ කියලා. මම හිතන්නේ ඒක ඉස්සා සාර්ථකව ඉස්සරහට ගියා. දැන් මම හිතන්නේ ඔබතුමා මේ අපිට බීජ අඩංගු මල්ලකුත් දුන්නා. නමුත් දැන් මේක බෙදා හැරීම යම් මට්ටමකින් අඩපණ වෙලා තියෙනවා. මම හිතන්නේ ඉල්ලුමට වඩා මම හිතන්නේ සැපියුම දැන් තවත් වැඩි කරගන්න අවශ්‍ය වෙලා තියෙන ඉල්ලුම වැඩි වෙච්ච නිසා. මොකද්ද මේ සම්බන්ධයෙන් දැන් ඉදිරි ක්‍රියාමාර්ගය? ඇත්තටම ඇසත් ඔබ කිව්වා වගේ මේ අර පෝලිං වල ඉන්නකොට නෙවෙයි ඇත්තටම අපි කන එළවලු එක හදන විදිය දැක්කොත් එහෙම මම හිතන්නේ ඊට ඉක්මනට ගිහිල්ලා මේ ගෙවතු වගා වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවා කියලා මම පෞද්ගලිකව කල්පනා කරනවා. අනිත් එක ඒ පාවිච්චි කරන වසවිසයි ඒ ක්‍රියාවලිය තුල මම හිතන්නේ අපිට හොඳ එළවලු අපිට ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ කොරෝනා වෛරස් වසංගතය හින්දා අපිට ආපහු නැවත හිතන්න වෙලාවක් දුන්නා. මොකද අර වෙලාවක් නැහැ කී හිටපු මිනිසුන්ට ගෙදර ඉඳගෙන ආපහු කල්පනා කරන්න පුළුවන්කම දුන්නා. එතකොට ඒ අය මේ පාසල් සිසුන් ඒ රජයේ සේවකයෝ පෞද්ගලික මේ සේවකයෝ ඒ වගේම විශේෂයෙන්ම පූජනීය ස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලා ඇතුළු අනිකුත් පූජකුතුමන් මේ හැම කෙනෙක්ම මේ වැඩසටහනට සක්‍රීයව දායක වුණා. අපි ඇත්තටම මාසයක් වගේ කාලෙකදී ඉවර කරන්න ඊට වැඩසටහන අපිට සත අතීකින් විතර ඉවර කරන්න පුළුවන් වුණා. ඒ පෙන්නපු නායකත්වය මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි මේ බීජ පැකට් එකක් මේ ලබා දෙනවට වැඩිය අපි කිව්වා මේක නැතුව මේ බීජ නැතුව හදන්න පටන් ගන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් අපි හදන හැම එකක්ම මේ බීජ වලින් හදන්නේ නෙවෙයි. උදාහරණයක් හැටියට ගත්තොත් මයියොක්කා, බතල, ඒ වගේම අල වර්ග තියෙනවා ලංකාවේ එක 20ක් විතර. ඊටත් වැඩි මම හිතන්නේ. ඊට පස්සේ තව තියෙනවා කංකුම්, මුකුණු වැල්න, ගොටුකොළ මේ ඔක්කොම දේවල් මේ අපි බීජ ආණ්ඩුවෙන් හරි පිටින් හරි හම්බෙනකම් බලයින් නැතුව ඒ අයට හදන්න පුළුවන්. අනිත් එක මම දැක්කා මේ Facebook එකේ තව තැන්වල අපි ෂෙයා කරපුවා මේ ළමයි මේ වැඩසටහනට දැන් හොඳටම සම්බන්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක මේ සමස්ත ක්‍රියාවලියෙම මම හිතන්නේ පොසිටිව් මේ අපි දැක්ක හොඳ සාධනීය ලක්ෂණයක්. මේක ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ බීජ ඉල්ලුම් කරන අයට කියන්න කැමති අපි මේක තව ලක්ෂ 10ක වැඩ පිළිවෙලකට යන්න කියලා අපේ ගරු ඇමති කමල් රාජපක්ෂ මහත්මයා අපිට උපදෙස් දීලා. දැන් මේක ලැබුණු නැති කෙනෙක් ඉන්නවනම් මේක ඒගොල්ලොන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? කවද විතර මේක අපිට ගන්න පුළුවන් වේද? නෑ මේකත් අර මෙතුමා කිව්වා වගේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමා කිව්වා වගේ අපි ශේෂ්ත්‍ර මට්ටමේ අපේ ඉන්න ඇත්තටම
කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන නිලධාරී කියලා කුපනිසලා කියන්නේ. ඒ අය ඉන්නව ගම්මට්ටමේ. ආයේ සමුද්‍ර සංවර්ධන නිලධාරී ඉන්නවා. ඇත්තටම අපි මෙහෙම තත්ත්වයක් තියෙනකන් අපි දන්නේ නැහැ මෙහෙම මිනිස්සු ගම් වල ඉන්නවා කියලා. ඒ මිනිස්සු ඉන්නවා. ඊට මේ අය ගම් වලට ගිහිල්ලා ඇත්තටම මේ කවුද මේවා වගා කරන්න පුළුවන්. සමහර කට්ටිය මේක වගා කරන්න නැති කෙනෙකුට මේක දීලා වැඩක් නැහැ නේ. මේක වටිනාකමක් නැති කෙනෙකුට. ඒ අය දන්නවා කාටද වගා කරන්න ඕන කාටද බින් තියෙන්නේ. ඒ අය හොයලා මේ ඒ අයට ලබා දෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඒගොල්ලොන්ට කොට්ටාසයකට අපි 30ක් විතර දුන්නේ. ඒ ප්‍රමාණය හොඳට මදි කියලාත් අපි දන්නවා. නමුත් අපි තව ඊළඟ අධීරයකට අපි යනවා. ලේකම්තුනි දැන් ඊළඟ ප්‍රශ්න තමයි ගොඩක් තැන්වල දැන් මේකත් එක්ක වගා කිරීම දැන් ගොවිතැන සඳහා ඉඩ දුන්නනේ මේ ඇඳිරි නීතිය ඉවත් ඇඳිරි නීතියත් එක්ක ගොවිතැන සඳහා ඉඩ දුන්නා. හැබැයි මේ ගොවියන්ට මුහුණ දෙන්න තිබිච්ච ගැටලු ගොඩක් ලාට මේ මහියංගන ප්‍රදේශයෙන් වගේ අපිට ආපු දුරකථන නැමතුම් වලින් කියුනේ ඔවුන්ට මේ පොහොර සපයා ගැනීම යම් ගැටලුවක් තියෙනවා කියන එක විශේෂයෙන් දියර පොහොර වගේ. ඉතින් ඒ දියර පොහොර සම්බන්ධයෙන් ඒ වගේ පොහොර සපයා ගැනීම සම්බන්ධයෙන් මොකක්ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩපිළිවෙල? නෑ මුලින්ම මේක මේ අත්‍යවශ්‍ය අංශයක් හැටියට මේක දාලා තිබ්බේ නෑ. ඒක පොහොර කියන කෑල්ල දාලා තිබ්බේ නෑ. පස්සේ තමයි ඒක දැම්මේ. දැන් අපි ඇතුළත් කරලා තිනවා. ගගර ජනාධිපතිතුමාගේ උපදෙස් මත. ඒ කියන්නේ කවද විතරද ඒක ඇතුළත් උනේ? මේ දැන් දවස් 6ක් වගේ. 6ක් වගේ. හරි. ඒ අනුව දැන් ඒ කියන්නේ ඒක ඇතුළත් කරා මහවැලි කියන කෑල්ල දැම්මේ නෑ. වාරි මාර්ග කියන කෑල්ලක් දාලා තිබ්බේ නෑ. සත්වාහාර කියන දාලා තිබ්බේ. ඒ සියලු දේවල් ඇතුළත් කරලා අපව ගහලා තියෙනවා. ඒ කියන්නේ සත්වාහාර කියන එකත් හරි වැදගත්නේ. සත්තු නැත්නම් අපිට ඇත්තන කුකුල් මස් බිත්තර වගේ දේවල් අපිට කන්න බැරි වෙනවා. ඒ හින්දා ඒකත් අපි ඒක ඇතුළත් කරා. දැන් මේ පොහොරවල සංයුතිය සම්බන්ධයෙන් උත් යම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කැට පොහොරයි දියර පොහොරයි සංයුතිය සම්බන්ධයෙන් උත් පොහොර වලට ඇත්තටම දැන් ආපහු නැවත හිතා බැලිය යුතු තත්වයකට අපි ගිහිල්ලා තියෙනවා. ඒක මොකද හේතුව දැන් පොහොර සම්බන්ධයෙන් විශේෂඥයෝ කියලා තියෙනවා අපේ පස්සේ පොහොර ගතිය සමහර ඒවා දැන් පොටෑසියම් මේව හරි වැඩි කියලා. ඒවා අවුරුද්දකට සැරයක් දුන්නොත් ඇති කියලා. ඉතින් ඒක අපි නැවත හිතා බලන්න ඕන. අනිත් එක මේ අපි භාවිතා කරන පොහොර මේ ඇත්ත නිකන් දීම ඒක මොනවා වුණත් ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය. ඒ නිකන් දීම තුළ මිනිස්සු පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නමුත් ඒක පසට දරා ගන්න බැරි තත්වයක් කියලා දැන්ට ඔප්පු වෙලා තියෙනවා. හොඳයි අපිට දුර්කථනයේ කෙනෙක් රැඳී සිටිනවා. ඔබට අවස්ථාව හොරෙනින් කතා කරන්න මේ මහත්මයා කවුද? ඔව් කතා කරන්න ඔබට අවස්ථාව. ආයිබෝන් මහත්මයා මම කතා කරන්නේ හොරෙන්ටි. මේමයි දැන් අපිට පෙරේද කතා කළා අපි කැමැතිතුමා කතා කරලා කිව්වා මේ විද්‍යාපන්දහ කීමනාව මේ ඩක්ටර් ලේඛනයේ අනුව අපිට ඉතරයි ගන්න බැරි කියලා. ඒ කියන්නේ මේ ඇතුමාලා විතර අනිත් කීනුමයට දෙනවා කියලා. අපි ටීවී තමයි පොඩි ටීවී එක තමයි කිව්වේ. නමුත් දැන් මට ඒක ව්‍යාපාරේ වම්පු ආකාමාරක අපිට නෑ මට විතරක් නෙමෙයි තීලු මෑට තමයි ඉඳපැත්තේ කොට මේ ගාමතේ නිදාගෙන තීලා කියනවා දැන් ගාමතේ ගම් නිදාගෙන තුනවා ඒක අතර නෑට තමයි ඉන්නේ කියලා. නමුත් ඒක මේ එහෙම අපිට ලැබෙන්නේ නෑ ඒක මේ ඇමතුමා කිව්ව විදියට ඒක මේ ඩක්කල එකනියක් පස්සේ ආවලු එහෙම නෙවෙයි කියලා. ඕන එක දැනගන්න තමයි එහෙම ගන්න බැයිද කියන එක සාමාන්‍යයෙන් අපි උගන්ට කියන්න ටිකක්. ඔව් සුසිල් මාමේ ඔබතුමා රැකියාව කරන්න කොහෙද කිව්වේ? මම මේ දැනට අවුරුද්දකට වගේ උදේ තමයි මගේ සර්විස් එක නැවතුනේ බයික් පොට්ටු කෙනෙක්. ඒක මොකුත් නෑ. මම හිතන්නේ දිස්ත්‍රික් ලංකාවතුමනේ මම හිතන්නේ ඔබතුමාලා මේ දවස්වල මුහුණ දෙන මම හිතන්නේ ලොකුම ගැටලුව ඕක වෙන්නේ නැති ඊයේත් අපිට සාකච්ඡාවට සහභාගී වුණේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා එතුමත් කිව්ව දේ තමයි මේ දැන් ඊටාම සූක්ෂමව ඊටා පැහැදිලිව ඊටාම සීරුවෙන් මේ කටයුත්තට අපි මුහුණ දෙමින් සිටිනවා කියන එක. කොහොමද මේ தත්ත්වය? ඇත්තටම යසරත් මහත්මයා මම ඇත්තටම මේ කොළඹ දිස්ත්‍රික්කය ගැන කතා කරොත් මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ අපි සමෘද්ධි ගත්තොත් සමෘද්ධි පොරොත්තු ලේඛනවල හිටපු පිරිසටත් වැඩිහිටි පොරොත්තු ලේඛනවල හිටපු වැඩිහිටි ආධාර ගන්න ඊළඟට ආබාධිත ආධාර ඊළඟට වකුගඩු දීමන ඒ සියලු රජය මගින් ලැබෙපු ඒ සහන වලින් 95ක් විතර අපි මේ වෙනකොට දීලා අවසానයි. දැන් අපිට තියෙන ලොකුම දෙන්නේ තමයි අසරත් අර මේ මහත්මයා කිව්වා වගේ දෛනික ආදායම් උපදපු පිරිසක් ඉන්නවා. වෙන්න පුළුවන් අපි හිතමු සලුන්නයක් කරපු කෙනෙක් වෙන්න පුළුවන් කම්කරුවෙක් වෙන්න පුළුවන් නාටාමි වැඩක් කරපු මහත්මයෙක් වෙන්න පුළුවන් ඒ වගේ දැන් ඔය මහත්මයා කතා කරාවේ ශ්‍රීරෝධලද ඒ දෛනික දැන් මේ පිරිස අපි හඳුනගෙන අවසానයි රජය මගින් ලබා දුන්න උපදෙස් අනුව මේ වෙනකොට අපි මේ පිරිස හදාගෙන දිනවා කොළඹ දිස්ත්‍රික්කයේ තමයි ඒක ඉතාමත්ම අධික පිරිසක් ඉන්නේ 4,04,450ක් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඉන්නවා. ඇත්තට මේ වෙනකොට මේ තොරතුරු අරගෙන අවසానයි. මේ තොරතුරු යම් මේ සහනයන් සැපීමේ කටයුතු මේ වෙනකොට රජය ආරම්භ කළා. උදාහරණයක් ගත්තොත් පෙර පාසල් පවත්වාගෙන ගිය ඒකත් සාමාන්‍යයෙන් ස්වයං රැකියාවක් කරන් ගිය ඒ වගේ විවිධ කුඩා තේවතු මේ කරගෙන ගිය ඒ පිරිස හිටියොත් ඒ පිරිස සඳහා දැන් මේ වෙනකොට යම් සහනයන් ලබා දීමේ චක්‍රලයක නිකුත් වෙමින් පවතිනවා. අද උදෑසන කුඩා තේවතු හිමියන් ඒ කියන්නේ කුඩා තේවතු මහා පරිමාණ තේවයෙන් සාමාන්‍ය තමන්ගේ දැන් ඉංග්‍රීසි පැත්ත ගත්තොත් එහෙම නැත්නම්
අපි පාදුක්ක හංවැල්ල පැත්ත ගත්තොත් මේ තියෙනවා පුංචි පුංචි තේවතු තියෙනවා. ඒ කියන්නේ පුංචි තැම්මගේ ගෙවත්තේ ඒ තේවතු හිමියන්ට පවා යම් සහන ලබා දීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා අවසానයි. මම හිතන්නේ ඒක කොටස් වශයෙන් මේ වෙනකොට රජයේ මගින් තීරණය කළා තියෙනවා කොටස් වශයෙන් ඒ වෘත්තීන් පදනම් කරගෙන මේ සහන ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ තාමත්ම ඉක්මනින් මේ පිරිසටත් යම්කිසි සහනයක් ලබා දෙයි. මොකද මේ අර මම ඉස්සෙල්ලා මුලින් කියපු පිරිසෙන් ආවරණය නොවු පිරිස වලට තමයි මේ ආවරණය අවශ්‍ය වෙන්නේ. ඉතින් කිව්වා වගේ තාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් යසරත් මහත්මයා කිව්වා වගේ තාමත්ම හොඳින් මේක තෝර බේර ගන්න ඕනේ. හැබැයි ඒ කටයුතු අපේ නිලධාරී තාමත්ම හොඳින් සිද්ධ කරගෙන දැන් කොළඹ කියන්නේ බොහොම ජනගහන ගණත්වය අතින් ගත්තම ඉතාම විශාල ප්‍රදේශයක් නේ වැඩිම ජනගහනය තියෙන. එතකොට දැන් මේ ප්‍රදේශයේ කොච්චර පිරිසක් හිමිකම් කියනවද මේ රුපියල් 10000 දීමනාවට 5000 දීමනාවද යම් කිසි මොකද්ද කියන දීමනාව පිළිබඳව තාම අපිට ලැබෙන්නේ තොරතුරු 4,08,450. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක්. කොළඹ දිස්ත්‍රික්කය. ඒ කියන්නේ අසලත් අර මං කියපු අර සමෘද්ධි පොරොත්තු ලේඛනයේ වැඩිහිටි ආබාධිත වකුගඩු රෝග ඒ සියල්ල අතහැරියන් පස්සේ අපි දැන් තෝරගෙන තියෙන්නේ කියන්නේ ස්වයං රැකියාවක් කරපගෙන පුළුවන් ත්‍රිරෝධ රථ හිමියෙක් වෙන්න මේ රැකියාව කර සරුණ්‍යයක් කරපු පුද්ගලෙක් වෙන්න පුළුවන් ඒ වගේ පිරිස අපි හඳුනාගෙනත් අවසానයි. හරි. නිහාල් මහත්මයා ඉන්න දියුලපිටියේ ඔබතුමාට අවස්ථාව ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඔව් මම කියන්නේ මහත්මයා මමත් මේ ඇඳිරි නීතියේ හින්දා මමත් අපි කීප දෙනෙකුත් මේ වෙනකොට ගම් බිම් බලා යන්න විදියක් නැතුව තමයි ඉන්නේ. දැන් කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා කිව්වා මේ සිද්ධියට අපි පිළිවෙලක් කරලා තියෙනවා මොකද්ද ආයතන ප්‍රදානෙන්. එහෙම නැත්නම් හාම්පුතුන්ට කියලා තියෙනවා ඇඳිරි නීති කාල සීමාව තුළ පහව යනකම් මේගොල්ලෝ බලා ගන්න කියලා. නැත්නම් ග්‍රාම නිලධාරීතුමා දැනුවත් කරන්න කියලා තියෙනවා. ඇත්තටම කියනවා නම් අපි 20-25ක් ඉර වෙලා ඉන්නකොට හාමුදුරුවෝට බලා ගන්න කිව්වට ඒක 100% සිද්ධ වෙන්නේ නැහැ මේක අත්දැකීමෙන් කියන්නේ. අපිට කොහොම හරි ගම්බිම් බලා ගන්න ක්‍රමවේදයක් හදනවා නම් අපිට කියලා පොත් ගෙඩියක් හරි කාලේ ඉන්න පුළුවන්. ඒක තමයි මගේ මතය. මේක කවදාවත් අපිට ගමේ මොනවා හරි කාලේ මෙතන ගාම පුතා 100% බලන්නේ නැහැ. ඔව් බොහොම ස්තුතියි නිහාල් ඔබතුමාගේ ප්‍රශ්න පැහැදිලි අපිට. මම හිතන්නේ ওই ගැටලුව ගොඩක් දෙනකොට තියෙනවා මේ දිස්ත්‍රික් ලේකම්තුමනි මේ Facebook කරාත් අපිට මේ සජීව විකාශනය වෙද්දී අපිට ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. ඒ ගොඩක් දෙනෙක් කියන්නේ මේ දැන් ඔබතුමා කිව්වා ග්‍රාම නිලධාරීන් හරහා මේකට සම්බන්ධ වෙන්න කියලා. දැන් ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරලා තියෙනවා සමහරලාට මේ ග්‍රාම නිලධාරී මේ ප්‍රදේශයේ ඉන්න එක්කෙනත් එක්ක හරි අමාරුයි මේ කටයුත්තට එකතු වෙන්න කියලා. ඉතින් ඒක මම හිතන්නේ අපි මේ වෙලාවේ කියන්නට ඕනේ මම දන්නවා අපි පහුගිය දවස්වල දැක්ක මේ ග්‍රාම වලට ගියන් පස්සේ ග්‍රාම නිලධාරීන් කොච්චර මහන්සි වෙලා කැප වෙලා වැඩ කරනවද කියලා. ඒ වගේම මේ රාජ්‍ය තන්ත්‍රයේ මේ වෙලාවේ පරිපාලන ශාස්ත්‍රීය නිලධාරීන් කොච්චර මහන්සියෙන් වැඩ කරනවද කියන එකත් අපි දැක්කා. ඒ අතරේ ඉතින් කීප දෙනෙක් ඉන්නට පුළුවන් මේ සම්බන්ධයෙන් කර ඒ වගේ අයට ග්‍රාම නිලධාරීන්ගෙන් සහනයක් නැත්නම් අපි ඊළඟට කොහාටද යන්න ඕනේ? කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම සහනයක් නැත්නම් පුළුවන් ප්‍රාදේශීය ලේකම්. ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැය 24ම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැය 24ම මේ වෙනකොට ක්‍රියාත්මකයි. එහෙම නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට. එහෙම පුළුවන්. මොකද ඇත්තටම මේ ඉතාමත්ම හොඳ රාජ්‍ය තන්ත්‍ර මේ රාජ්‍ය සංවිධාන විවිධයක් තමයි අපේ රටේ තියෙන්නේ. ජස්රත්. ඉතින් මේ සංවිධාන විවිධයත් එක්ක ඕනම රාජ්‍ය නිලධාරියෙක්ට මොකද ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙක් මේ වෙනකොට ගම් මට්ටමින් ඒගොල්ලන් විසිරලා මේ සේවා සැපීම සඳහා කැප වෙලා ඉන්නවා පැය 24ම. ඉතින් ඕනම අවස්ථාවක් කියන්න පුළුවන්. තමන්ගේ හාම්පුතාගෙන් යම්කිසි ඒ සහනයක් ලැබෙන්නේ නැත්නම් ඒ පිළිබඳ පොලිස් නිලධාරියෙක් උනත් තමන් දකින පොලිස් නිලධාරියෙක් උනත් කියන්න පුළුවන්. මොකද පොලිස් ස්ථානාධිපතිවරුයි අපි ප්‍රාදේශීය ලේකම්වරු මේ වෙනකොට එකම කණ්ඩායමක් වශයෙන් තමයි ඇසලත් මේ කටයුත්තේදී අපි එකට කටයුතු කරන්නේ. හොඳයි දිස්ත්‍රික් ලේකම්තුමනි අපි නැවතත් මතක් කරමු අපේ නිහාල් මහත්මයාට දැන් දුරකථන අංකයක් විවෘත වෙලා තියෙනවා ඔබතුමාන්ලා වෙනුවෙන් ඔබතුමා වගේ මේ ප්‍රශ්නෙන් ගැටළු වලට මුහුණ දීලා තියෙන පිරිස වෙනුවෙන් 011 2.9 කියන දුරකථන අංකය ඔබට පුළුවන් ඒ දුරකථන අංකයට කතා කරලා තමන්ගේ ගැටළු ඉදිරිපත් කරන්න. අපිත් බලාගෙන ඉමු දැන් මේ සම්බන්ධයෙන් යම් විසඳුමක් ලැබෙයිද කියලා. ඒ අතරේ මම හිතන්නේ යලිත් මම ඒ දුරකථන අංකය මතක් කරොත් 011 ඒ වගේම අපි මතක් කරන්න ඕන අද විශේෂයෙන් මේ වැඩසටහනට සහභාගී වෙන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාත් ඒ වගේම කෘෂි කර්මාන්තංශයේ ලේකම්තුමාත්
ඉතින් එතුමන් ළඟින් අහන්නට තියෙන ගැටලුවක් තියෙනවා නම් අපි සූදානම් මේ ප්‍රශ්න යොමු කරන්න. අපි කෙටි විරාමයකින් අනතුර යලිත් ඔබ හමු වෙනවා. විශේෂයෙන්ම අපි ඊළඟ භාගයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ රාජ්‍ය ව්‍යුහය තුළ මේ පාලන තන්ත්‍රය තුළ මේ පිරිස් කොයි ආකාරයෙන්ද වැඩ කරන්නේ, කොහොමද මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එක. දැන් ගොඩක් දෙනෙක් දැන් තමයි හොයන්නට පටන් ගන්නේ ඇතැම් පළාත්වල තමන්ගේ ග්‍රාම සේවක කවුද, කොහොමද අපිට මේකට පිළියම් හොයා ගන්නට ඕනේ කියන එක. ඉතින් ඒ පිළිබඳවත් මම හිතන්නේ අපි කෙටි දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් පස්සේ යලිත් හමු වෙමු. COVID-19 Special Report. දුරුවලා පට අතරින් හිනහි නැගිටිමු ශ්‍රී ලංකා. බියසක සංකා බාධක අතරින් නැගිටිමු ශ්‍රී ලංකා. හිතමු ඉදිරියම කවන්න හැම නැගිටිමු ශ්‍රී ලංකා. හෙට ඉදිවන නව ලෝකය හමුවේ නැගිටිමු ශ්‍රී ලංකා. නැගිටිමු ශ්‍රී ලංකා. නැගිටිමු ශ්‍රී ලංකා. ගම්මැද්ද නැගිටිමු ශ්‍රී ලංකා. ගම්මැද්ද නැගිටිමු ශ්‍රී ලංකා. COVID-19 Special Report. ඔබ යලිත් එක්වන්නේ කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කෙරෙන විශේෂ වැඩසටහන සමගයි. ඔබ දන්නවා දැන් මේ වන විටත් ගම්මැද්ද නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව විශේෂයෙන් ලංකාව පුරාම අපේ පුංචි දුවදරුවන් ඒ වගේම තරුණ තරුණියන් හැමෝම මේ නැගිටිමු ශ්‍රී ලංකා චිත්‍ර තරගයේ වටාරොක් වෙලා ඉන්නවා. මම හිතන්නේ දිනකට සෑහෙන විශාල ප්‍රමාණයක් චිත්‍ර අප වෙත ලැබෙමින් තිබෙනවා. මේ චිත්‍ර තුලින් ආගම් ભેද දුර්වලලා ලංකාවක් ඇටියට ශ්‍රී ලංකාව අලුත් ශ්‍රී ලංකාවක් දකින්න විදිය වුන් චිත්‍රයට නගා තිබෙනවා. මම හිතන්නේ මීට එක වෙලාවකට පෙර ඒ විකාශ වුණා. ඔබ දකින්නට ඇති. ඒ වගේම තමයි නැගිටිමු ශ්‍රී ලංකා ගීතය අපි
ආරාධනා කර හැමෝටම මේ ගීතය ගායනා කරලා වන්නට කියලා විශාල ගීත ප්‍රමාණයක් දැන් ගායනා කරපු ඛණ්ඩ විශාල ප්‍රමාණයක් අපිට වෙත ලැබී තිබෙනවා. අපිට ලැබුණු ඒ ගීත විටින් විට ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්නටත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ වටා එක්රොක්ුණු සියලු දෙනාට ගම්මැද්ද වෙනුවෙන් අපි ස්තුතිය පළ කරන්න ඕන. ඉතින් අද මේ වැඩසටහන සඳහා එක් වී සිටින කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහත්මයා, ඒ වගේම කෘෂි අමාත්‍යාංශයේ ලේකම් නිල් බණ්ඩාර හපුයින මහත්මයා. අමාත්‍යාංශ ලේකම්තුමනි තවත් එක ප්‍රශ්නයක් Facebook කරා අපිට එනවා. දැන් මේ ඔබතුමා කිව්වා මේ බීජ පැකට්ටුව අපි ලංකාපුරා මීට ඉස්සෙල්ලා දුන්නා කියලා. නමුත් කෙනෙක් අහලා තියෙනවා මේකේ මිල කීයද රුපියල් 20යි කියලා සඳහන් වුණා. ඇතැම් පළාත්වල මේක රුපියල් 50ට විකුණුවයි කියලා මේ සඳහන් කරලා තියෙනවා. මේක මම හිතන්නේ ඒක වැරදිද? නෑ අසත් මහත්තයා මේක බීජ වර්ග මම මේ අරලා පින්නවට කමක් නැද්ද මේක? ඔව් කමක්. මේක සාමාන්‍ය බීජ වර්ග 5ක් විතර තියෙන මේ එකක්. මේ බලන්නකෝ. මේක බීජ මෙහෙම. මේ තියෙන්නේ මේක තියෙනවා බීජ වර්ග 5ක් විතර. මේක ගත්තාම මේ උඩම තියෙන්නේ මෑට. ඊගාවට තියෙන හඹල. ඊට පස්සේ මේක පොළොම් මෑ. ඊට පස්සේ අනිත් එක බටු සහ මිරිස්. සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන පවතින මිලානුව ගත්තොත් මේක රුපියල් 150ක් විතර වටිනවා. නමුත් අපි මේක රුපියල් 20ක මේ ගහලා තියෙනවා රුපියල් 20ක විතර මුදලකට තමයි දෙන්නේ. මොකද හේතුව මේක සමහර අයට මේ නිකම්ම දුන්නාම ප්‍රශ්නයක් වෙනවනේ. මේක ගිය පාර දීපුවත් සමහර අයගේ ගෙවල් වල ලාච්චු වල. ඒ හින්දා තමයි මේක රුපියල් 20කට අපි මිල කරන්න තීරණය කරේ. එතකොට අවශ්‍ය අය පමණයි මේක ගන්න. ඒ නිසා දැනට මේ රුපියල් මම හිතන්නේ ඔය සිද්ධිය සම්බන්ධයෙන් නම් පෞද්ගලිකව මම කියන්න දන්නේ. මේක මිල රුපියල් 25යි නේ. ඒක රුපියල් 20යි. රුපියල් 20යි. රුපියල් 20යි මීට වැඩිය විකුණීමේ කිසි බලාපොරොත්තුවක් නැහැ. ඒකත් මේක දැන් මේ වගේ එකක් හදලා මේ වගේ print කරලා මේ වගේ මේ පොලිතින් එක දාලා ඇට මෙහෙම සීල් කරන මේකේ මේ වැඩේට විතර රුපියල් 20ක් යනවා. අනිවාර්යයෙන්. දැන් මේක ඉල්ලුම් කරන්න හැකියාවක් තියෙනවද වෙබ් අඩවි හරහා? වෙබ් අඩවි මුලදී මේ කොළඹ මෙට්‍රොපොලිටන් ඒරියා එකේ අපි දුන්නා. ඒකට අපි ඇවිල්ලා තිබ්බ ඉල්ලීම් සාමාන්‍ය 45000ක් විතර ඒ ටික අපි දුන්නා. නමුත් අනික් ඒවා ගම්මට්ටමේනේ බෙදන්න ඕනේ. ඉතින් ගම්මට්ටමේ අපිට ඇත්තටම මේ සඳහා යෑමට බලකායක් තියෙනවා. ඒක කෘෂිකර්ම සංවර්ධන හා පරීක්ෂණ නිලධාරීන්, ඊට පස්සේ සමෘද්ධි නිලධාරීන් මේ අය ඔක්කොම එකතු වෙලා මේ අවශ්‍ය නිවාස වලට ඒගොල්ලෝ ලබා දෙනවා. හොඳයි. දුර්ගතන ඔස්සේ කෙනෙක් රැඳී සිටිනවා. මම හිතන්නේ ටෝකියෝ නුවර සිට ඔහු කතා කරන්නේ. ඔබට අවස්ථාව කතා කරන්න විජේරත් මහත්මයා. ඔව් මේ මම මේ ටෝකියෝ විජේන්ද්‍ර අබේසිංහ කතා කරන්නේ. ටෝකියෝ වල ඉඳන් මේ සුමාන දෙයකට අපි මෙහෙට ආවේ. දැන් යන්න බැරුව අපි ඉන්නවා ලංකාවට. මේ අපිට පුළුවන් තරම් ඉක්මනින් ගෙන්න ගන්න කියලා තමයි අපි මේ දන්නන්නේ. මේ තත්ත්වෙත් එච්චර හොඳ නැහැ. මෙහෙත් හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරලා තියෙන්නේ. අපිට ගෙනාපු බේත් එහෙමත් ඉවරයි. අපි මගේ නෝනයි ඒ ඇරෙන් අපි ගෙනාපු මුදල් එහෙමත් ඉවර වෙගෙන යන්නේ. විජේන්ද්‍ර මහත්මයා ඔබතුමා හිතන විදිහට කොච්චර පිරිසක් ඉන්නවද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දැන් ওই වගේ ඒ කියන්නේ කෙටි නිවාඩු සඳහා පැමිණි අය? ඔක්කොමද තානාපති කාර්යාලයේ නැගත් හැටියට 300ක ප්‍රමාණයක් ඉන්නවා මේ 300 යන්න බැරුව. මොන හරි වීසා සම්බන්ධ ගැටලුවක් තියෙනවද? ඔව් වීසා සම්බන්ධව දැන් අපි එකපාරක් වීසා දික් කරගත්තා. දැන් ඒක හිතානිද්දා ඉවර වෙනවා. එතකොට ඒකත් ආයෙමත් මුදල් සෑහෙන ප්‍රමාණයක් දීලා දික් කර ගන්න ඕනේ. ලංකාවේ මුදලින් එක්කෙනෙක්ට 7500ක් විතර වෙනවා. 7500ක්. හොඳයි. අපි ඔබතුමාගේ ගැටලුව මම හිතන්නේ අපි අදාළ බලධාරීන් විතර මේ වැඩසටහන අතරතුර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ ගැටලුව අපිට ඉදිරිපත් කිරීම පිළිබඳව. අපි දිස්ත්‍රික් ලේකම්තුමනි දැන් ගොඩක් වෙලාවට අපේ ඉන්න ජනතාව තවමත් හරියට දන්නේ නැහැ මේ ඔබතුමාලා ඇතුළු මේ කණ්ඩායම මේ කරන ක්‍රියාවන් පිළිබඳව. ඒ කියන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා යටතේ ඉන්න පිරිස සහ ඒ ව්‍යුහය පිළිබඳව යම් දැනුමක් නැහැ. අපි මම හිතන්නේ මේ හොඳම අවස්ථාව අපි මේ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අපිට කෙටි පැහැදිලි කිරීමක් කරන්නකො කොහොමද මේ රාජ්‍ය තන්ත්‍රය එහෙම නැත්නම් මේ ව්‍යුහය දිස්ත්‍රික්කය ඇතුළේ තියෙන්නේ? ඇත්තටම යසරත් මහත්මයා මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා නිවුස් පොස්ට් වලට එමයි අවස්ථාවක් අපිට ලබා දීම පිළිබඳව. මම හිතන්නේ මම දකින්න එකක් තමයි රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් මම දකින දෙයක් තමයි ලෝකයේ තියෙන අති සංවිධානාත්මකම රාජ්‍ය සේවයක් තියෙන්නේ අපේ රටේ. එහෙම මේක තමයි තියෙන්නේ. උදාහරණයක් කිව්වොත් විධායකයේ ඉඳන්ම විධායකයේ ව්‍යවස්ථාදායක කියන කැබිනට් මණ්ඩලයේ ඉඳන්ම අන්තිම පුංචි මිනිහා දක්වාම යන්න පුළුවන් රාජ්‍ය තන්ත්‍රයක් තමයි රාජ්‍ය සංවිධාන ව්‍යුහයක් තමයි අපේ රටේ තියෙන්නේ. උදාහරණයක් ඒක මම නිසිසුන් වශයෙන් පැහැදිලි කරොත් ඇත්තටම කැබිනට් මණ්ඩලයෙන් අතිගරු ජනාධිපතිතුමා ඊළඟට
අගමැතිතුමා ඊට පස්සේ මේ ඇවිල්ලා දේශපාලන විහුයෙන් ඊට පස්සේ එනවා අපේ කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය. දැන් අපේ පැත්තේ ගත්තොත් අපේ අංශය ගත්තොත් රාජ්‍ය අංශයේ රාජ්‍ය පරිපාලන හා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය අංශය යටතේ තමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තියෙන්නේ. එතකොට ඒ පැත්තේ ඒ අමාත්‍යතුමා ඊට පස්සේ ලේකම්වරයා ඊට පස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගත්තොත් දිසාපති දිස්ත්‍රික් ලේකම් යටතේ ඊට පස්සේ තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලින් පස්සේ තියෙනවා ග්‍රාමීණධාරීන් සහ අනිකුත් විහුවේ තියෙනවා. මම මෙතෙන්දි පැහැදිලි කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලට ඉන්නවා ශේෂ නිලධාරීන්. ශේෂ නිලධාරීන් කියන්නේ විවිධ අංශවල. අපි ගත්තොත් සමුද්‍ර සංවර්ධනධාරී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රීඩා නිලධාරියා වෙන්න, යෞවන කටයුතු වෙන්න පුළුවන්. වනිතා සංවර්ධන, කාන්තා කටයුතු, ළමා ආරක්ෂක ඔය වගේ සාමාන්‍ය ශේෂ නිලධාරීන් 40ක් වුණා. විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනධාරී. ඉතින් මේක ඇත්තටම මම හිතන්නේ අපි කොච්චර විවේචනය කරත් මේ නිලධාරී විවය වැඩි කියලා මෙවැනි අවස්ථාවක මා දකින්න ඇසලත් මේක තමයි අපේ රටේ තිබ්බ විශ්වලාගත ආශිර්වාදයක් මේ නිලධාරී. අද මේ නිලධාරීන් ටික විශේෂයෙන්ම අපි ඉතාමත්ම ප්‍රශංසා කරන්න ඕනේ අපේ සෞඛ්‍ය අංශයට, ආරක්ෂක අංශයට. අපේ රට අද අපි අනිකුත් ලෝකීය රටවල් එක්ක බලනකොට කොරෝනා වසංගතයෙන් අපි ඇත්තටම අපි සෑහෙන මට්ටමක පාලනය කරගෙන තියෙන රටක් වශයෙන් අපි ඉන්නේ. ඉතින් මං හිතන්නේ ඒ පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වලටත් ආරක්ෂක අංශ වලටත් නොදෙවෙනි සහයෝගයක් ලබා දෙනවා අපේ රාජ්‍ය අංශය. ඒ කියන්නේ දැන් මේ ඇදිරි නීතිය කාලය තුල උනත් මේ ව්‍යුහය තුල ක්‍රියාත්මක නිලධාරීන් ක්‍රියාත්මකයිනේ. ක්‍රියාත්මකයි කියන්නේ මේක 19 වෙනිදා රාත්‍රියේ පැවැත්වපු ඇදිරි නීතියෙන් පස්සේ අද දක්වා මේ කතා කරන මොහොතේ විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සියල්ලම මේ වෙනකොටත් විවෘතයි. විවෘතයි ඔවුන් සජීවීව ඉන්නවා. එතකොට ඉන් පල්ලෙහාට ගිහලා තියෙන ග්‍රාමීණධාරීන් වෙන්න පුළුවන්, සමුදාය සංවර්ධනධාරීන් වෙන්න පුළුවන්, ආර්ථික සංවර්ධනධාරීන් වෙන්න අනිකුත් ශේෂ නිලධාරීන්. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සියලුම මාණ්ඩලික නිලධාරීන්, ගණකාධිකාරීන් වෙන්න පුළුවන්, සහකාර අධ්‍යක්ෂ සැලසුම් වෙන්න පුළුවන්, අනිකුත් සියලුම නිලධාරීන් මේ වෙනකොට මේ ව්‍යුහයට අනුගත වෙලා තියෙන්නේ. තමන්ගේ තනතුර මොකද්ද, තමන්ගේ වෘත්තීය කාර්යයන් මොනවද කියන එක පසෙකලා මේ අවස්ථාවේදී ලැබිය යුතු. විශේෂයෙන්ම අපි කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපි විශේෂ කමිටු 5ක් සකස් කරලා තියෙනවා. ඔවුන්ට විශේෂ දුරකථන අංක දීලා තියෙනවා මේ කමිටු වල. ඔවුන්ට උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒක අත්‍යවශ්‍ය සේවා සැපීමේ කමිටු. ඊට පස්සේ ඖෂධ පිළිබඳව ගැටලු මේ පිළිබඳව සොයා බැලීම. ඊට වෙනත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් හෝ වෙනත් ප්‍රාදේශීය කාර්යාල වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ කටයුතු. ඊට පස්සේ එහෙම නැත්නම් සතොසු හෝ වෙනත් තොග අලෙවි සල් පිළිබඳව කරන්න. ඒ වගේ කමිටු 5ක් කරලා ඊට පස්සේ අපි ඒක ගම් මට්ටමට ගෙනහිල්ලා තියෙනවා ග්‍රාමීණධාරීන්. ග්‍රාමීණධාරීන්ගෙනුත් අපි කමිටුවක් පිහිටවලා තියෙන්නේ. ග්‍රාමීණධාරීගේ එතකොට ඒ ග්‍රාමීණධාරීගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවේදී අපි අනිකුත් ප්‍රාදේශීය වශයෙන් ඉන්න දේශපාලකයන් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඔවුන් සහභාගී කරවගෙන තියෙනවා. ඔවුන්ගේ අදහස්, ඔවුන්ගේ මේ සංවිධාන දූරාවලිට අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ අනිකුත් ශේෂ නිලධාරීන් පන්සල් වලින් අපේ විහාරස්ථාන විහාරාධිපති වෙන්න පුළුවන්, අනිකුත් පූජකවරු ඒ සියල්ල අපි මේ කරලා තියෙනවා. එතකොට අනිකුත් ශේෂ නිලධාරීන් සිළු දෙනාම මේකට සම්බන්ධීකරණය කරලා තියෙනවා. එතකොට අපි බලන්නේ සාමාන්‍යයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාලයක් ගත්තොත් අපි ග්‍රාමීණධාරී වශයෙන් කොටස් 4කට කඩලා එකක් ග්‍රාමීණධාරී විසින් බලනවා, අනික සමුදාය සංවර්ධන බලනවා, අනික සමාජ සේවකධාරී විසින් බලනවා, අනික තවත් ආර්ථික පරිශ්‍රණ සංවිධානධාරී බලලා ඒ පිරිසට අනිකුත් නිලධාරීන් අනුගත කරලා තියෙනවා. හොඳයි, දිස්ත්‍රික් ලේකම්තුමනි මේ පාලිත දෙගම්බොඩ කියලා මහත්මයෙක් මේ ගැටලුව යොමු කරනවා Facebook කරා. මේ මම හිතන්නේ ඔබතුමාගේ කලාපේ නෙවෙයි. නමුත් මම ඉන්නේ වාද්දුව තල්පිටිය නැමැති ගමේ. මේ ස්ථානයේට කිසිම විදිහේ ආහාර සහනදායි මිලකට ලැබෙන්නේ නැහැ. මම මේ පිළිබඳව පානදුර ප්‍රාදේශීය ලේකම්තුමියට, ග්‍රාම සේවක නිලධාරිනියට, පානදුර සභාපති ඇතුළු සියලුම පක්ෂවල മന്ത്രിවරුන්ට කිව් නමුත් කිසිම විසඳුමක් නොලැබීම උතුරු තල්පිටියේ ගාලු පාර අසල සිට අපට මේ කිසිදු දෙයක් නොලැබීම ගැටලුවක් කියලා සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ මේ தත්ත්වය අහගෙන ඉන්න බලධාරියෙක් ඉන්නව නම් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ අතර අපි කඩ්නමින් යමු වෙනවා ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත යලිත වැඩසටහනට එක්වීම බලාපොරොත්තු ඇතුව. Madda Negatimu Sri Lanka. Best YouTube video of the day. Hey
අවසංග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන විශේෂ වැඩසටහන පිළිබඳව සමගයි ඔබ මේ කොයි සිටින්නේ මම හිතන්නේ අද අපත් සමග එක්ව සිටිනවා කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාත් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමාත් ලේකම්තුමනි මම හිතන්නේ අපේ දුරකථනයේට ස්පාසුවක් නැතුව නාද වෙනවා කියලා කියනවා. ඒ එන දුරකථන ඇමතුම් ගොඩක් වෙලාවට ගොඩක්ම දුරකථන ඇමතුම් මෙන්න මේ බීජ සම්බන්ධයෙන් ගැටලු වලට කෙනෙක් කියනවා මේවා රුපියල් 100ට විකුණනවා කියලා. සමහර කෙනෙක් දැන් අහලා තියෙනවා මේ බීජ මේ කොළ කෑලි වල ඔතලා විකුණනවා ඒක මේ බීජවද ඒවා හරිද කියලා අහනවා. තවත් කණ්ඩායමක් අහලා තියෙනවා මේ බීජ අපිට දුන්නට අපි දන්නේ නැහැ මේක දැන් හිතවන විදිහ ගැන කොහොමද අපි මේ උපදේශයක් ගන්න කියලා. මේ ප්‍රශ්න ගොඩක් මම හිතන්නේ දැන් ඔබතුමාගේ පැමිණීමත් එක්ක ඔබතුමා මේ දීපු උත්තරත් එක්ක ගොඩක් දෙනෙක් අහනවා අපිට මොනවද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා කරුණු පැහැදිලි කිරීමක් කරා. අපි මේක අර තැපැල් පියුම් හරහා මේ බීජ බෙදුවේ නැති හේතුව තමයි ඔබ අහපු උත්තරේ. මේක නිකම්ම මේක දාලා දුන්නට දැන් මේකේ මේ මොනවද කියලා මෙහෙම බලලා මටවත් කියන්න බෑ. ඒ හින්දා මේකට උපදෙස් දෙන්න ඕනේ. ඒ හින්දා තමයි අර කුපනිසලා කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන් ගෙවල් වලට ගිහිල්ලා අපි කියලා තින්නේ කුපනිස කියන්නේ කෘෂිකර්ම පරීක්ෂණ හා සංවර්ධන නිලධාරී. හරි. ඒ කට්ටියට හැබැයි අපි කියලා තින්නේ සෞඛ්‍ය අංශ දීලා තියෙන උපදෙස් වලට යටත්ව. ඒක තමයි විශේෂයෙන්ම ඔන්ලයින් කරලාම කිව්ල. තමයි මේ හැමදේම කරන්න ඕනේ. ඒතර මේක ඇවිල්ලා බටු කියමුකෝ. මේ බටුයි මිරිසුයි දෙක නිකම්ම ශේෂ්ත්‍රයට. ඒ කියන්නේ පොළොවට දාන්න බෑ. ඒක ඉස්සෙල්ලා තවම් කරන්න ඕන. තවම් කරලා ඉවරලා සාමාන්‍ය මාසයක් විතර ගියාට තමයි මේ පැල අරන් තමයි හදන්න ඕනේ. නෝ මේවා කෙලින්ම බණ්ඩක්කා අපි කියමු මෑකරල් දඹල ඒවා ශේෂ්ත්‍රයට දාන්න පුළුවන්. ඉතින් මේවා දන්න ඇත්තටම වගා කරලා නැහනේ. මම හැමදාම කියනවා වගේ සමහර ළමයි දන්නේ මේ ඇටයක් පැලවෙන විදිය. මේ ගස්වල ගෙඩි එන විදිය දැකලා නැහැ. සමහර ගොඩක් මේ කොළඹ සමහර ළමයි හිතේ තියන්නේ ගෙඩි එන්නේ සුපර් මාකට් එකකින් කියලා. ලේකම්තුමනි සමාවෙන්න මේ අපිට බැරිද මේ අන්තර්ජාලය වගේ මේ කියන විස්තර ටිකක් සඳහන් කරලා තියෙන ඕනෙක් කෙනෙකුට දැන් මේ පැල ටික මම හිතන්නේ හැමතැනටම එකම ඇට වර්ගයේ ටිකද යන්නේ පොඩි වෙනස් වුණා. ඒ ඇට වර්ගත් එක්ක පොඩි සඳහනක් එක්ක හඳුනා ගන්න විදියත් එක්ක පොඩි සඳහන් කිරීමක් අන්තර්ජාලයට ඒක හොඳ අදහසක්. ඒක ඇත්තටම කරොත් හොඳයි. දැන් ලංකාවේ ඕන තැනක ඉඳලා ඕනෙක් කෙනෙකුට වෙබ් අඩවියෙන් මේක බලා ගන්න. අනිත් එක මේක මතම යපිලා නැතුව මට කියලා තිනවා මේ ලේකම්තුමනි අපිට මේ කිසි දෙයක් එපා. අපි දැන් මේ වත්ත වවල් ඉවරයි. ඒගොල්ලෝ හදලා තින්නේ එක පොලිසිය කාන්තාවක් පොලිස් පරීක්ෂක නිලධාරියා කෑගල්ලේ. එයාගේ වත්තේ තිබිච්ච මයියොක්ක ගස් ටික ඔක්කොම කෑලි වලට කපලා ඒක 25000ක් විතර. ඒක කෑලි ඔක්කොම නිකන් දන්තලක් දෙනවා වගේ දීලා තිබ්බා. බතල දඬු එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ කංකු මුකුණු වෙන්නේ. මේ ඇට නැතුව කරන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා. මම ඇට නැති හින්දා මේවා කියනව නෙවෙයි. නමුත් ඇට තියෙන කට්ටියට ඒවා බෙදා ගන්න. ඒ කියන්නේ මේ බීජ වර්ග බෙදා ගන්න පුළුවන්. අපිට මේ අපි බෙදෙන බීජ සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. සමහර වෙලාවට දැන් අපිට එහෙම වෙලා තියෙනවා එකපාරක් මාතලේ ගෙනලා මේ බෝංචි එහෙම අපි බෙදලා අපෙන් නෙවෙයි එක කම්පැනි එකකින් බෙදලා තිබ්බා. බෝංචි හොඳට පැලවෙනවා, ඒ වැලත් හැදෙනවා, මලුත් වෙනවා, බෝංචි කරල් ඉන්නේ. ඉතින් එහෙම වෙච්චාම මාස්තුරුවර පස්සේ අපිට මේ ඇට මේ බීජ ඊටාම හොඳ මට්ටමේ පරීක්ෂා කරලා තියෙන සමාජ ලේකම්තුමනි ගොවි මහතෙක් ඉන්නවා දුරකථනයේ මම හිතන්නේ සම්පත් මහත්මයා මහියංගනෙන් කතා කරන්න පුළුවන් ඔබතුමාට. ඊට ලේකම්තුමාට මම කතා කරන්නේ. ඔව්. මම මේ මහියංගනෙන් කතා කරන්නේ තොරබොර. ඔව් කතා කරන්න ඉදිරිපත් කරන ප්‍රශ්නේ. මට කියන්න තියෙන්නේ මේ ප්‍රදේශයේ දානම් වෙලා ඉන්නවා ගොඩ ගොවිතැන් වගා කටයුතු කරන්න. නමුත් මේ ප්‍රදේශයේ ඉන්න කිසිම නිලධාරියෙක් කියන්නේ ග්‍රාම නිලධාරීතුමාවත් කෘෂිකර්ම නිලධාරී ජනපද නිලධාරී සමුද්‍ර නිලධාරී කිසිම කෙනෙක් මට දැනෙන විදිහට මේ සම්බන්ධව කිසිම සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. මොකද ඔබතුමා ඉන්න කොට්ටාසය මොකද්ද? සම්පත් මහත්තයා ඔබතුමා ඉන්න කොට්ටාශය මොකද්ද? මම ඉන්නේ නගර සොරබොර කොට වැව්ගම්පහ කොට්ටාසය. සොරබොර වැව්ගම්පහ කොට්ටාසය. වැව්ගම්පහ නේද? සොරබොර වැව්ගම්පහ. ඔව්. හරි. ඔබතුමාගේ ලිපිනේ දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මේ ජනතාව ලොකු පීඩාවක්. හොඳයි. ඔබතුමා මම හිතන්නේ ඔබතුමාගේ දුරකථන අංකය අපි සතුව තියෙනවා. ඒ නිසා අපි මේ නිෂ්පාදක මණ්ඩලයේ අවශ්‍ය දේවල් සටහන් කරගනිමු. මේ සාකච්ඡාවෙන් අනතුරුව අපි ඔබතුමාගේ ලිපිණිය ලබා දෙන්න අපේ නිෂ්පාදක මණ්ඩලයට. ඒ අනුව ලේකම්තුමා ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අවධානය යොමු කරා. මේ සම්බන්ධයෙන් පොදු කරුණු පැහැදිලි කිරීමක් කරොත් එම ඇත්තටම මේ කෘෂිකර්මය කියන එක ඒ තරම් වැදගත් හැටියට සැලකුවේ නෑනේ. ඒ කියන්නේ කෘෂිකර්මයට ලොකු කෘෂිකර්මික රටක් වුණාට මේ ගොඩක් දේවල් අපි පිටරටින්ම තමයි ගෙනලා තින්නේ. දැන් මිරිස් ගෙන්නුවාම සමස්ත අවශ්‍යතාවයම පිටරටින් ගෙනලා තින්නේ. ඒ වියලි මිරිස් මං කියන්නේ. ඒ කියන්නේ ඊගාවට ගත්තාම අපි පොල්, හාල්, තේකොළ මේ අර ඔක්කොම ගෙනලා තියෙන පිටරටින්. එතකොට දැන්ට මේ හින්දා ඕක මිනිස්සුන්ට අවශ්‍යතාවයක් උනේත් නෑ. දැන් තමයි අවශ්‍යතාවයක් ඇනලා තියෙන්නේ දැන්ලා තියෙන්නේ.
මම ඊගාවට ඔබතුමාට දෙවෙනි කතන්දරයට මේ වෙලාවේ කියන්න දැන් මට මිනිත්තුවක් දෙන්න තවත් දුරකථනයේ රැඳී සිටින එකෙක් ජයන්ත මහත්මයා පානදුරෙන් ඔබතුමාට අවස්ථාව. ආයිබන් ජයන්ත මහත්මයා. හලෝ. ඔව් ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම පානදුරෙන් කතා කරන්නේ. ඔව්. මට පෙන්ෂන් එක මම පානදුරේ ඉන්නේ කල්තර දිස්ත්‍රික්කේ පානදුර සැපකන්තරුවෙන් ගන්න. ඒක මට කොළඹ දිස්ත්‍රික්කේ මම ඇවිල්ලා හිර වෙලා ඉන්නේ. මට ඒක ගෙන්න ගන්න බැරිද? ඔබතුමාට දෙන්න පුළුවන් දේ සඳහා පිළිතුරක්. නෑ අනිවාර්යයෙන්ම ඔබතුමාගෙත් අපිට යසරත් මේකින් පස්සේ අපිට ඒ තොරතුරු ලබා දුන්නොත් නිෂ්පාදක අනිවාර්යයෙන් මේ පිළිබඳව අපිට ජයන්ත මහත්මයා ඔබේ තොරතුරු අපේ නිෂ්පාදක මණ්ඩලයට ලබා දෙන්න මේ සාකච්ඡාවෙන් අනතුරුව එතකොට අපිට පුළුවන් දිස්ත්‍රික් ලේකම්තුමාට මේක ඍජුව ඉදිරිපත් කළ ඒ සඳහා යම් පිළිතුරක් ලබා දෙන්න එතුමා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරાવી. අපි යලිත් ගියොත් කුෂ්කර් මහත්තයා ලේකම්තුමනි අපිට දැනගන්න අවශ්‍ය වෙලා තියෙන තවත් ප්‍රධාන කාරණයක්. දැන් ආහාර සම්බන්ධව දැන් ඔබතුමාම කිව්වා අපි ගොඩක් දේවල් පිටරටින් ගෙනාවා කියලා. මම අපි දන්නවා දැන් මේ වෙනකොට ලෝකේ සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නේ. ගොඩක් අපිට මේ ආහාර අපි ගෙන්නපු රටවල් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් වෙලා තියෙන්නේ. එතකොට දැන් ජනතාව තුලේ බයක් බියක් එහෙම නැගෙනවා. තව මාසයක් දැන් මේ අපි පාවිච්චි කරන්නේ පරිභෝජනය කරන්නේ මේ ගිය මාසෙ විතර ගෙනාවු බඩු. දැන් ඊළඟට මොකද වෙන්නේ අපිට? මොකද්ද අපේ තියෙන සැලසුම රජයක් හැටියට මේ ආහාර සම්බන්ධයෙන් දැන් ගෙන තියෙන දීර්ඝකාලීන එහෙම නැත්නම් කෙටි කාලීන සැලසුම් මොනවද මේ වෙනකොට? ඇත්ත වශයෙන්ම මධ්‍ය කාලීන සැලසුමක් හැටියට තමයි අපි ඉතාමත්ම කඩිනමින් මේ ගෙවතු වගා ව්‍යාපාරයට බැස්සේ. මොකද ඒක අද ඉඳන් පටන් ගන්න පුළුවන්. මම කිව්වේ කට්ටියට උදැල්ලක් කරන් පහුදා වෙනකොට වත්තට යන්න කියලා. ළමයින්ට මේ ඇට මේ බීජ ක්ෂේත්‍රයට දාලා මේවා පැලවෙන හැටි පෙන්වන්න කියලා. ඔව් හැබැයි දැන් වැඩේ තියෙන මේ ඇට ලැබිච්ච නැති අය තරහ වෙලා ඉන්නේ. ඔව් ඒක එහෙම එකක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම කනගාටුයි ඒ සම්බන්ධයෙන් න. මොකද එහෙම කරන්නේ මේ මුළු ලංකාව ගත්තාම ගෘහ ඒකක තියෙනවා ලක්ෂ 56ක්. අපි ඉලක්ක කරේ ඇත්තටම ලක්ෂ 10ක් විතර තමයි. නමුත් ඒක මට දැඩි ලෙස දැනෙනවා ඒ කට්ටියට දෙන්න ඕනේ. ඒතකොට ඉල්ලුම ආවා මම හිතන්නේ ලක්ෂ 40ක්ද. ලක්ෂ 40කට විතර ඉල්ලුමක් තියෙනවා. එහෙනම් තමයි මේක මම හිතන්නේ ඔක මේ සම්බන්ධයෙන් දැන්න තියෙන අපිට ලොකුම චෝදනාවක් ඒක. නමුත් මේ තුල අපේ මැදිහත් වීම මත ඒ මූලිකත්වයේ මත තමුන් විසින්ම ගෙවත් හදාගත්ත ලොකු ප්‍රමාණයක් ලංකාවේ දැන් ඉන්නවා. අනිත් එක මේක මේ මත සහයෝගිතාවෙන් වැඩ කරපු ගොඩක් කට්ටිය ඉන්නවා. මේක ඇවිල්ලා පළවෙනි වැඩපිළිවෙල. මේකෙන් විතරක් අපිට සහයෝගීපත් වෙන්න බෑ. මේක ඇවිල්ලා මධ්‍ය කාලීන වැඩපිළිවෙල. ඊට දිගු කාලීන වැඩපිළිවෙල යටතේ අපි භෝග වර්ග 16ක් හඳුනාගෙන තියෙනවා. මේ සෑම දෙයක්ම ගෙන්නන්නේ පිට රටින්. ඒ හින්දා උදාහරණයක් ඇට කියනවා මේ ඔක්කොම එක එක කියනවා නම් බඩ ඉරිඟු, මුං ඇට, උඳු, කොල්ලු, කව්පි, සෝයා, රටකජු, තල, කුරක්කන්, ලොකු ලූණු, රතු ලූණු, මිරිස්, අර්තාපල්, කහ, ඉඟුරු, සුදු ලූණු. මේ ඔක්කොම ටික අපි ලංකාවේ හදන්න වැඩපිළිවෙලක් දැන් අරගෙන තියෙනවා. නමුත් ඉතාමත්ම අපහසු වැඩපිළිවෙලක්. මොකද හේතුව අපි දැනට මේ භෝග වගා කරන්නේ මේ සියල්ල රටින් ගේන්නේ. මේ පිළිගන්නවද මේ මිරිස් වියලි මිරිස් එක කරලක්වත් මේ ලංකාවේ හදන්නේ නැහැ කියලා. වියලි මිරිස්. මොකද හේතුව දැන් අපි ඔය තියෙන ලංකාවේ වගා කරන වියලි මිරිස් කරන්න බෑ. මොකද ඒකේ මස් ගතිය වැඩිලු ගොඩක්. ඒක වේලපුවාම නිකන් සුදු පාට ගතියක් එනවලු වේලන්නත් අමාරුයි. අනිත් එක වියලි මිරිස් මේ අමු මිරිස් කිලෝ එක යනවා රුපියල් 150ට වැඩිය. එතකොට අමු මිරිස් කිලෝ 4ක් විතර යනවා වියලි මිරිස් කිලෝ එකක් හදන්න. නමුත් පිටරටින් ගෙන්නන්න පුළුවන් මේ රුපියල් 350ට 400ට. එතකොට කවුරුවත් හදන්නේ නැහනේ. එතකොට වියලි මිරිස් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම ලොකු ගැටලුවක් තියෙනවා මේ පරිප්පු. දැන් අපි මේ සමහරවිට ගත්තොත් අපිට විනාඩි 2ක වගේ කාලයක් තියෙන මේ ඊටාම් වැදගත් කාරණේට අවිල තියෙන කෙටියෙන්ම අපිට සඳහන් කරොත් නෑ මේකේ ජාතික වැඩපිළිවෙල හැටියට තව අපි දැන් ලක්ෂයක ඉඩම් අක්කර ලක්ෂයක් විතර අපි මේ දැන්ට වගා කරනවා. නමුත් මේ ලක්ෂය තව ලක්ෂ දෙකක් දක්වා යා යුතුයි. ඒක තමයි අපි දීර්ඝ කාලින අපිකට කියනවා සෞභාග්‍ය ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල කියලා. ඒක අපි දැන්ටමත් පටන්ගෙන තිනවා, ඉඩම් අඳුරගෙන තිනවා. මේවට වතුර අපි ගන්න ඕන, ඉඩම් ඕන, බීජ ඕන. ඊට පස්සේ මේකට ඒ ලොකු වැඩපිළිවෙලක් එක්ක යන වැඩපිළිවෙල තමයි දෙවෙනි එක. පොහොර අවශ්‍යතාවය මේ එකක්වත් ගැන අපිට පිටරටවල ගැන බලාපොරොත්තු තියන්න බෑ. ඒක තමයි දැන් තියෙන ලොකුම ගැටලුව. ඒක අපිට ජය ගන්න පුළුවන් වේද දැන් ওই ඉලක්කය? ඒ කියන්නේ අර පිටරට මානසිකත්වය තුල හිර වෙලා තිබිච්ච එක තමයි ප්‍රශ්නේ. නමුත් මම හිතනවා බොහෝ දුරට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ අපිට මේ සුනාමියෙන් බැරි වෙච්ච ඒ අවස්ථාව දැන් ඔබතුමා කිව්වද මේවා පිටරටින් ගෙන්නන්න නැත්නම් දැන් මෙහි වගා කරන්න වෙනවනේ. ඒකට ඒ ගොවීන් දිරිමත් කිරීම සඳහා යම් වැඩක් තියෙනවා. වැඩපිළිවෙල. අනිවාර්යයෙන්ම ලබන සතිය වෙනකොට ඒ බීජවල අවශ්‍යතාවය සඳහා ඒ බීජ මිලදී ගැනීම සඳහා ගොවීන් විසින් දරනු ලබන පිරිවැය රජයෙන් දැරීමට දැන් අද මගේ ඇමතුමා
උපදෙස් දුන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පිළිල කරන්න. දැන් වැඩේ තියෙන උතන දැන් ඊට පස්සේ දැන් මේව වැවුවා වගේ නෙමෙයි මේක මිලදී ගන්න කෙනෙක් හිටියේ නැත්නම් ඒ වගේම මේ මිල දැන් වී මිලට තෝම ප්‍රශ්නයක් වුණානේ. වී මිල රුපියල් 38යි තිබ්බේ. එකපාරටම ගෙනවා රුපියල් 50ට. දැන් වී හදන එක නවත්තන්න බෑ. ඒ වගේ එකක් කරලා. මේවටත් අපි ස්ථාවර මිලක් දෙන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ ඉවර වෙනවා. හොඳයි බොහොම ස්තුතියි මම හිතන්නේ ඊටාමාත්ම කාර්යබහුල අවස්ථාවක ඔබතුමන්ලා දෙපළම මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. ඒ වගේම ඔබතුමන්ලා මේ ඇඳුරු නීතිය තත්ත්වය තුළ ඔබතුමන්ලා ගෙන යන වැඩපිළිවෙල ඒ වගේම රාජ්‍ය තන්ත්‍රයේ තියෙන කැපවීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන අතරින්ම අද මේ වැඩසටහන සහභාගී වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙන සිටිනවා අපිත් සමග මම හිතන්නේ දුරකථනයේ පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධ වුණා මහත්තුරු දෙදෙනෙක් ඔවුන් දෙදෙනාගේ ගැටළු වලටත් මේ වැඩසටහනේ අනතුරු අපි විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් අපි සූදානම්ින් සිටිනේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග සම්බන්ධ වෙන්න සෞම්‍ය සූදානම්ින් සිටිනවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙනින්ට. සෞම්‍යයට අවස්ථාව.